හොඳයි. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. අපිට අද පටන් ගන්න තියෙන්නේ නම් තාපය පාඩම. එතකොට මේ SFT වල තියෙන තාපය පාඩම තාපය කිව්වහම පටල ගන්න එපා. තාප රසායනය එකක්, ඒ රසායන විද්‍යාව, තාප භෞතිකය තව එකක්. ඒ භෞතික විද්‍යාව. එතකොට මේකට වැඩි තරක් දෙන්න, මේකේ ගණන් හදන්න, හිතලා හදන්න මේ කොපි පේස්ට් නම් කරන්න එපා. ඒ කියන්නේ මේ පාර රිසල්ට් එකක්වත් බලපුවාම ඔයාලට තේරෙයි ෆිසික්ස් රිසල්ට් අඩු නිසා සාපේක්ෂ ඒ කියන්නේ උසස් පෙළ අර ගණිතාංශයේ විද්‍යාංශයේ ෆිසික්ස් රිසල්ට් එක අඩුයි. හොඳටම අඩුයි. හරිද? සාපේක්ෂව අඩුයි. හේතුව ළමයිගේ තර්කන හැකියාව මේ ඔන්ලයින් සිද්ධියෙන් හින්දා අඩු වෙලා තියෙනවා කියන එක තමයි මට නම් හිතෙන්නේ. එතකොට මේකෙත් පළුවක්ම තියෙනවනේ ෆිසික්ස්. එතකොට ඔයාලට මේකේ තර්කන හැකියාව අඩු වුණොත් එහෙම ගෙලින්ම ඉතින් S එකක් නැත්නම් C එකක් හරි අමාරුවෙන් ගත්ත හැකි. හරිද? ඒ නිසා මේවා උපරිමම ගොඩ දාගන්න ඕනේ. හරි. පෙරලන්න එහෙම පළවෙනි පිටුව අහගන්න. අපිට එදිනදා ජීවිතේදී සිද්ධ වෙනවා. හරිද? විවිධ දේවල් මනින්. හරි. අපිට දිග පළල උස මම පොදුවේ ගන්නවා දිග පළල උස දිග කියලා ගන්නවා. එතකොට වර්ගඵලය පරිමාව එතකොට ඊට අමතරව ඉදිරියේදී ඔයාලට හම්බ වෙයි පීඩනය ඊළඟට ප්‍රත්‍යස්තතාව එතකොට තවදාම ප්‍රත්‍යස්තාවට වඩා ප්‍රත්‍ය බල කියන කමක් නැහැ. ඉතින් පාඩමේදී මම හරියටම කියලා දෙන්නම්. ඊළඟට තව තියෙනවා භෞතික විද්‍යාව පාඩම. හරි. කාර්ය ශක්තිය ජවය විද්‍යුතය හොඳයි මේ බලන්න අපි දිග වර්ගඵලයේ පරිමාව ගැන අපි ගණිතය කියන විෂය ශාස්ත්‍රය ඉගෙන ගත්තනේ ගණිතය කොටස ඉගෙන ගත්තනේ එතකොට ඒකෙදි අපිට කරන්න තියෙන්නේ අදාළ රූප සටහන් වල ඝන වස්තු වල දිග පළල වර්ගඵලය පරිමාව ඒවා හොයන්න ඒවා අපි හරියටම කරලා තියෙනවා එතකොට ඔයාලා දැක්කද මේවා අපි මනින්න ඕනනේ මේවා මනින්න ඕනේ මීටර වලින් සෙන්ටිමීටර වලින් මේවට අපි භෞතික විද්‍යාව කියනවා භෞතික රාශි මොනවාද භෞතික රාශි මේවා එතකොට පීඩනය ඔයාලට අන්තිම භෞතික විද්‍යාව පාඩම ඒ කියන්නේ තරල ගති විද්‍යාව තරල යාන්ත්‍ර විද්‍යාවේදී පීඩනය කියන එක තමයි තියෙන්නේ හරිද එතකොට බර්නූලි එතකොට සංත්‍යාත්මතා සමීකරණ එහෙම එතකොට පීඩන පිළිබඳ පැස්කල් මූලධර්මය ආකිමිඩිස් මූලධර්මය එහෙම සෑහෙන්න තියෙනවා එක සංකීර්ණ පාඩමක් පීඩනය කියන්නේ මොන රාශියක්ද භෞතික රාශියක් ඉගෙන ගන්න පුළුවන් ප්‍රත්‍යස්තතාව කියන වචනේ මම මෙතන ලිව් එක වැරදි කියලා මට දැන් හිතෙනවා ප්‍රත්‍යස්තතාවලට වඩා අපි හිතමු ආතතිය තෙරපුම් බල ආතති බල කම්බියක් ඇද්දොත් කම්බියට දාන්නේ මොන බලද ආතති බල මොකක් හරි මෙහෙම ඇතුළට තෙරපුවොත් මෙයාට දැනෙන්නේ සම්පීඩන ප්‍රත්‍යා බල. ඒවයි පාඩම් එහෙමම ඉගෙන ගන්න තියෙනවා කලබල වෙන්න එපා. එතකොට ඒවත් භෞතික රාශි. කාර්ය කියන්නේ භෞතික රාශියක්. ශක්තිය කියන්නේ භෞතික රාශියක්. ජවය විද්‍යුතය කියන්නේ මොන රාශියද? අපිට මනින්න සිද්ධ වෙන භෞතික රාශි. එතකොට තාපය කියන්නේ මොකද්ද? භෞතික රාශියක්. හරි. එතකොට හොඳයි. ලියන්න මොනවා හරි තියෙනවා. ඔයාලගේ පාඩමේ උඩම වෙන්න මෙහෙම බෝලයක් වගේ රවුමක් තියෙන පාඩමේ අංකය දාන්න. ඔය ඇත්තටම මොකක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ පොත මම ওই තාපය කියන පාඩමට අරන් තියෙන්නේ. ඕකේ ඉතින් අපි මේ තාපය ඇවිල්ලා අපි මුලින්ම කරේ මිනුම් උපකරණනේ. ඊට පස්සේ බලයනේ. ඊට පස්සේ තාපය මේක තුන්වෙනි පාඩම කියලා දාගන්න. තුන්වෙනි භෞතික විද්‍යාව පාඩම. එහෙම කමන්නේ ඔය හිතන්න.
හරි. එතකොට මේ බලමු. මම ගන්නවා අහිංසක තේ කෝප්පයක්. හරි. එතකොට මේ බලන්න. ඒකේ තේ උණුයි අපිට තේරෙනවා මෙයා අල්ලපුවාම අපිට මොකක් දැනෙනවද? රස්නයක් දැනෙනවා. මේකට හැන්දක් දානවා මෙහෙම. ඒ හැන්දක් ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? රත් වෙනවා. එතකොට අපි මේ හරියෙන් මෙහෙම අත නිකන් ලාවට ලං කරලා නිකන් මූණ ගාවට හරි කමන්නේ සෙන්සර් වැඩි තරකට. මෙහෙම ලං කරලා බලනවා. මොකද වෙන්නේ? අපිට රස්නයක් දැනෙනවා. එතකොට තව දෙයක්. ගිනි කූරක් පත්තු කරනවා. ගිනි කූරක් පත්තු කරලා අපි මෙහෙම උඩින් අත තියලා බලනවා. නැත්නම් ගෑස් සිලින්ඩර් මේ ගෑස් ලිපේ ගෑස් එකම දාලා උඩින් අත තියලා බලනවා. ඉච්චරයි. හරි. අපිට තේරෙනවානේ අමුතු රස්නයක් එනවනේ. අමුතුත් නෑ රස්නයක් එනවනේ. එතකොට ඔයාලට තේරෙනවද මේ රස්නේ කියන එක? ඔයාලගේ භාෂාවෙන් රස්නේ කිව්වොත් ඒ රස්නේ එක තැනක ඉඳන් තවත් තැනකට මෙතන ඉඳන් මගේ අත ගාවට නේ මෙතන ඉඳන් මගේ අත ගාවට එනවනේ. එතකොට කාට හරි උණ ද කියලා බලන්න මෙහෙම අත තියලා බලන්න. හරි. එයාට උණ නම් මට දැනෙනවා රස්නයක්. එයාගෙන් ඒ උණුසුම අපිට එනවා. හරිද? අපිට එනවා. එතකොට ඇත්තටම මේ තාපය කියන කෙනා තමයි ඔය උණුසුම විදිහට ඔයාලට දැනෙන්නේ. තේරුණාද? මෙයා ශක්තිය. මොකද්ද? තාපය කියන්නේ මොකද්ද? ශක්තිය. එතකොට මේ තාප ශක්තිය හැමතිස්සෙම ගලන්නේ උෂ්ණත්වය වැඩි තැනක ඉඳන් මොන තැනකටද? අඩු තැනකට තමයි හැමතිස්සෙම යන්නේ. හැබැයි උෂ්ණත්ව දෙක සමානයි නම් තාපයේ ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ මොකක් හරි වස්තුවක් තියෙන උෂ්ණත්වය වැඩි, මොකක් හරි වස්තුවක් තියෙන උෂ්ණත්වය අඩුයි. එහෙනම් තාපය මොකද වෙන්නේ? ගලනවා. හරිද? ඉතින් එහෙම දැන් ඔයාලට එහෙම තේරෙන්නේ නැත්නම් හරිද? ඉතාලම සරලයි මේක. මේ බලන්න. යකඩ කුට්ටියක් තියෙනවා සෙල්සියස් අංශක 100කට විතර රත් කරලා තියෙන්නේ. ඒ වුණාට වටේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27යි. එහෙනම් මොකද වෙන්නේ? ඒ ලෝහේ ඉඳන් මේ අපේ පරිසරයට මොකද වෙන්නේ? තාපය ගලනවා. තාපය මොකද වෙන්නේ? ගලනවා. හිස් තැන් තියෙනවනේ. හරි. එහෙනම් අපි බලමු මොකද්ද මේ තාපය කියන්නේ කියලා හරියටම. හොඳයි. උෂ්ණත්වය අඩු තැනින් වැඩි තැන ඉඳන් මොන තැනටද? අඩු තැනට ගලාගෙන යන ශක්තිය මොකක්ද කියන්නේ? තාපය. අර පළවෙනි කොටුවේ ලියන්න තියෙන තාපය කියලා නෑනේ. තාපය දීලා තියෙනවද? හරි. එහෙනම් ඒ පළවෙනි වාක්‍ය highlight කරන්න මොකක්ද තියෙන්නේ? උෂ්ණත්වය මෙතන ඉඳන් උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවක් වෙත ගලා යන ශක්තිය භෞතික විද්‍යාවේදී තාපය ලෙස හැඳින්වෙන්නේ. තාපය ලෙස හැඳින්වෙන්නේ. තාපය ලෙස හැඳින්වෙන්නේ. තාපය ලෙස හැඳින්වෙන්නේ. එතකොට තාපය කියන්නේ මොකක්ද කියලා ඔයාලගෙන් අහන්න පුළුවන්. හරි. මෙයා ගිනියම් වෙච්ච යකඩයක් කියලා හිතන්න. මෙයා ගිනියම් වෙච්ච යකඩයක්. ආගන්න. මෙයා ගිනියම් වෙච්ච යකඩයක්. ඉතින් මේ වස්තුවක් අපිට එතකොට මේ පරිසරයක් මොකක් විදිහට සලකන්නේ? වස්තුවක්. මේ වස්තුව ඉතින් මේ වස්තුවට මොකද වෙන්නේ? තාපය මොකද වෙන්නේ? ගලනවා. ගලනවා කොච්චර වෙනකම්ද? මෙයාගේ උෂ්ණත්වය සහ මෙයාගේ උෂ්ණත්වය මොන වෙනකම්ද? සමාන වෙනකම්. හරි. අපි ඒ ගැනත් අපි කතා කරනවා. හරි එහෙනම් හරි. එතකොට මේ තාපය ගමන් කරනවට නමක් කියනවා. මොකද්ද? තාපය මේ කොහොම හරි ගමන් කරනවනේ. ඒ ගමන් කරනකොට මේ තාපයේ පාඩමේදී නමක් කියනවා. හරි. මොකද්ද? සංක්‍රමණය නෙමේ තාප සංක්‍රාමණය කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. ඒක භෞතික විද්‍යාවේ වචනේ වැදගත්. හරි. මේ වචනේ ලියා ගමු. ඉස්සරේ මම හිතන්නේ ඇත්තලියක්.
ඒ තාපයේ ගලා යන ක්‍රමයට අපි කියනවා තාප සංක්‍රමණය කියලා. ගමන් කරනවා අලුත් වචනයක් ඉතින් නෙමෙයි. හරි. විශේෂයෙන්ම කෙල්ලන්ට කියන්නේ මෙන්න මේ මම මේ කියන ගැඹුරු කතාව තව කෙනෙක්ට පැහැදිලි වෙන ආකාරයෙන්ම තේරුම් ගත යුතුමයි. තේරුම් ගන්න ඕනේ. නැත්නම් ඔයගලන්ට ටිකක් හරි තේරෙනවා. එල්ලන්ට මේක හිතන්නෙම නැහැ. මේ හිතන්න. ඒ කියන්නේ මේක මේ ස්පොන්ජ් කෑල්ලක් හරි ස්පොන්ජ් එච්චරයි. ඉතින් එහාට හිතන්නේ. ගොඩක් අය එහෙම තමයි. හිතන්නේ. එහෙම නැත්නම් හැමෝම එහෙම හරිනේ. මම අඳිනවා මේ ආකාරයට මේක මොකක් හරි වස්තුවක් කියලා කියන්න. මෙන්න මේකේ අංශු තියෙනවා. අංශු. දැන් මේක මොකක් හරි ලෝහයක් කියලා හිතන්න වැඩි හිතන්න ඕනේ. මේ ලෝහේ හැදිලා තියෙන කුඩාම කියලා තමයි ලෝහාංශුනේ. අපි රසායන විද්‍යාවේ පරමාණු නම් නම් එතනට යන්න ඕනේ නැහැ බොරුවට. හරිද? මේ ලෝහේ හැදිලා තියෙන කුඩාම කෙනා තමයි ලෝහාංශු. ලෝහ මොනවාද? අංශු. ලෝහ අංශු. මෙහිමයි. ඔය ලෝහ ඔයාලා දැකලා තියෙනවද අර මේ කඩේ තියෙන රුපියල් 10ක්ද කොහෙද? බෝල වගේ තියෙන. පොඩි චොකලට් එකක් වගේ චොකලට්ුත් නෙමෙයි නිකන් ඒපස් එකක් වගේ. නම ඉන්නේ. නෑ. මේ වගේ පොඩි කෑල්ලක්. ඒක මේ මොකක් හරි පොඩි බෝල වගේ වලින් හදලා තියෙන එක දාලා තියෙන්නේ. අන්න හරි. OGB. OGB. දැන් OGB අන්න ඒ වගේ හරිද? අංශු එකකට එකක් එක ළඟ ඉන්නේ. එකකට එකක් කොහොමද ඉන්නේ? එක ළඟ ඉන්නේ. අපේ දැස් වලට ඒවා පේන්නේ නෑ. ඒ කියන්නේ ඒකේ පෙවුනට මේ ලෝහයක් ගත්තොත් අපිට ඒක පේන්නේ නෑ. අපිට පේන්නේ නෑ. හරිද? මේකේ අංශු තියෙනවායි කියන්නේ අපිට පේන්නේ නෑ. හරි. මේ අහන්න මේ ලෝහයක් කියලා කියන්නේ ඔයාලට මෙතන පේන ඕනම ලෝහයක් ඕනම ඝන වස්තුවක් සහ ඔයාලා හරිද? මෙහෙම හිටියොත් ඔයාලට නොතේරුණාට ඒ අංශු එක ළඟ මොකද වෙන්නේ? වයිබ්‍රේට් වෙනවා. කම්පණය වෙනවා. මං කියන එක තේරුණාද? ඒ අංශු මේ එක ළඟ ඉඳන් මොකද වෙන්නේ? එහෙට මෙහෙට යනවනේ මේ එක තැන ඉඳන් මොකද වෙන්නේ? කම්පණය වෙනවා. හරිද? එතකොට ඔයාලට හිතෙනවා කොහොමද මේ කැඩිලා යන්නේ? හරිද? ඒක තමයි කියන්නේ ඇහැට පේන්නේ නෑ මේ අංශු. ඊටාම පුංචි අන්වීක්ෂ වලින් බලන්න ඕනේ. මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලින් බලන්න ඕනේ. හරිද? ඒ අංශු එක ළඟ වයිබ්‍රේට් වෙනවා. ඒක අපිට තේරෙන්නේ නෑ. හරිද? එතකොට ඒ අංශු එක ළඟ කම්පණය වෙනවා කියන්නේ එයාට මොකක් තියනවද? චාලක ශක්තියක් තියෙනවා. එක අංශුවකට මොන ශක්තියක් තියෙනවද? එළවෙන නිසා චාලක ශක්තියක් තියෙනවා. ඒතකොට අංශු ඔක්කොටම චාලක ශක්තිය තියෙනවා. එතකොට මතක තියාගන්න මේ අංශු ඔක්කොගෙම තියෙන චාලක ශක්තියේ එකතුව සමානයි මෙයා තුල පවතින තාපයට. මොකද්ද? මෙයා තුල පවතින තාපයට. සරල දෙයක් කියන්නේ. මම මේක මොකද කරන්නේ? රත් කරනවා. රත් කරද්දී ඇත්තටම මෙන්න මේ අංශු වල කම්පන වෙන එක මොකද වෙන්නේ? කම්පන වෙන එක වැඩි වෙනවා. කම්පන වෙන එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. මම කියන එක තේරෙනවද? කම්පන වෙනවා වැඩි වෙන එකෙන් අපිට තේරෙනවා මේක අල්ලපුවම මොනවා වෙනවද? රත් වෙනවා. හරිද? රත් වෙනවා. ඒ කියන්නේ මේ අංශු ඇතුලේ කම්පණය වෙනවා. එතකොට අපි මේක ඉදිපන්දේ මේක මොකකින් හරි රත් කරපුවාම මේක ඇතුලේ තියෙන අංශු තව දුරටත් මොකද වෙන්නේ? කම්පණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ මෙයා පිට කරන තාපය වැඩි කියන එක. තේරුණාද? එතකොට වතුර එකක් ඇල් වතුර එකකට වඩා උණු වතුර වලදී ජලාංශ වල තියෙන චාලක ශක්තිය අඩුද වැඩිද? වැඩි. හරිද? චාලක ශක්තිය වැඩි. හරි.
මෙයා ගොඩක් ප්‍රශ්නේ මෙයා සීතලයි. එහෙනම් මෙයාගේ චාලක ශක්තිය වැඩි. මෙයාගේ චාලක ශක්තිය වැඩි මෙයාගේ අංශු වල තියෙන. මධ්‍ය අපි එකට කියනවා අංශු ඔක්කොගෙම චාලක ශක්තිය කියන එකට සරල කතාවක් කියනවා. මධ්‍යන්න අණුක චාලක ශක්තිය. මොකද්ද? මධ්‍යන්න අණුක චාලක ශක්තිය. ඒක තමයි මෙයාගේ තාපයේ විදිහට ඕනම තැනක. ඕනවට වඩා වයිබ්‍රේට් වෙලා වැඩි වුණොත් මොකද වෙන්නේ? මෙයා කම්පන වෙලා වැඩි වුණොත් කැඩිලා පුපුරලා ඕන එකක් එහෙමයි. ඒ කියන්නේ මොනවාද? දැන් ලෝහයක් ඔයාලට ගිනි පෙට්ටියකින් ගෙදර තියෙන මොකකින්වත් ඒක කරන්න බෑ. කම්මලේ ඉන්න කෙනාට පුළුවන් යකඩයක් රත් කරන්න ඒක පුපුරලා යන කම්ම රත් කරන්න පුළුවන්. අපිට වෙන කෑලි වලට මොනවා වෙලා යනවද? පුපුරලා යනවා. හරිද? ඇයි යාලට දරා ගන්න බැරි? මොකද? චාලක ශක්තිය වැඩි වීම මොනවා වෙන හින්දාද? සිද්ධ වෙන හින්දා. ඒක මේ පාඩම ඉස්සරහට අඩියක්වත් තිබ්බේ නැහැ. ඒ තරම් ගොඩක් තියෙන මුල් කොටසේ. මේක තේරුම් ගත්තට පස්සේ ඔයාලට යන්න ලේසි. තේරුණාද? හරි. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම. ඔයාලගේ නෝට් එකේ තියෙනවා වස්තුවකට තාපය සැපයූ විට. හරිද? මම මෙච්චරලා පැහැදිලි කරේ ওই ඡේදයේ තියෙන ටික. හරිද? වස්තුවකට තාපය සැපයූ විට කියන තැන ඉඳන් ඒකේ අඩු වෙන කම්පන ශක්තිය අඩු වීමයි කියන ලොකු ඡේදයක්. ඒක ඉරි ගහ ගන්න බෑනේ. නිකන් ඉන්න වෙලාවට ඒක කියවන්න. අටපාඩම් කරන්න දෙයක් නැහැ. ඕක තමයි තාපය කියන එක ඔයාලට තේරෙයි. හරි. ඊළඟ මාතෘකාවට අපි යමු. අණු මාතෘකාව තාපය හා උෂ්ණත්වය අතර වෙනස. තාපය හා උෂ්ණත්වය අතර මොකද්ද වෙනස? හරි. ඔයාලට කාට හරි පාරේට බල්ලෙක්ට හරි කියන්න පුළුවන් වෙනවා තාපය කියන්නේ මොකද්ද? උෂ්ණත්වය කියන්නේ මොකද්ද? ඒකේ වෙනස ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් නම් බලන්න සංජනා කියන්න බලන්න තාපය උෂ්ණත්වයයි කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් විදියකට සරල විදියට. තාපය කියන්නේ අපිට දැනෙන හරි තමන් දැනන්නේ දෙය කියන්න හරි. උෂ්ණත්වය ගලප ගන්න ටිකක් අමාරුයි. බලන්න අදුනි කියන්න බලන්න. උෂ්ණත්වය කියන්නේ පවතින ශක්ති ප්‍රමාණය. ඔය බලන්න කියන්නේ. ඒවම ඔයාලගේ දැන් ඇඟේ දුවන සරල උත්තරයක් ඕන. හරිද? කියන්නේ අපේ මයිනේ විදිය. තාපේ කියන එක මට කියන්න දෙන්නේ නැහැ. උෂ්ණත්වය කියන්නේ මයිනේ විදිය. බලන්න විශ්ව කියන්නේ බලන්න. හා? දිලුස කියන්නේ ඔය ඉතින් බලන් කියනවනේ එහෙම වැඩක් නැහැ. මොකද්ද? ඇඟට දැනෙන දේ. තාපය කියන්නේ වස්තුවක අණු වල චාලක ශක්තිය ඒකත් බලන් කියනවා. එකතුල සමාන. හරි පාඩු විවරණ වාසේ බලලා කියන්නේ ඔය කවුලන්නේ. මෙහෙමයි. සරලවම කිව්වොත් තාපය උෂ්ණත්වය සමාන නැහැ වෙනස්. හරිද? තාපය කියන්නේ සරලවම කිව්වොත් එයා ශක්තිය. එයා ශක්තියක්. මොකද්ද? ශක්තියක්. අදාළ වස්තුවේ තියෙන අණු වල මධ්‍යම අණුක චාලක ශක්තිය. ඒ වගේම උෂ්ණත්වය කියලා කියන්නේ ඒ තාපයේ මනින මට්ටම. තාපය වැඩි නම් උෂ්ණත්වය වැඩි. තාපය අඩු නම් උෂ්ණත්වය අඩුයි. තාපය මනින ජූල් වලින් උෂ්ණත්වය මනින සෙල්සියස් අංශක වලින් ෆැරන්හයිට් වලින් එමෙතන කෙල්වින් වලින්. ඔන්න වෙනස. හරි. එතකොට ඕක තමයි වෙනස හැබැයි. අපි හයිලයිට් කරගමු. ඒ තාපය හා උෂ්ණත්වය අතර වෙනස කියන තැන පල්ලෙහා තියෙන ඡේදය හයිලයිට් කරන්න මම මේ කියපු දේ තමයි තියෙන්නේ. තාපය කියලා කියන්නේ ශක්තියක්. ඒ පිටුවේ උඩ තියෙන ටික විතරයි ඈ වෙන මොකුත් එපා.
ඒ අදාළ පිටුවේ ඒ අවසානට නිකන් අවසාන තව තනි වාක්‍යකුත් තියෙනවා. එකක් තෝරන. තාපය කියන්නේ ශක්තියක්. එහෙම නැත්නම් ඒ අදාළ වස්තුවේ මධ්‍යන්න අණුක චාලක ශක්තිය. මනින්නේ ජූල් වලින්. ශක්තිය මනින්නේ ජූල් වලින්නේ. උෂ්ණත්වය කියන්නේ ඒ තාපයේ මනින මට්ටම. තාප මට්ටම මනින තාපයේ මට්ටම. උෂ්ණත්වය. තාපය වැඩි නම් උෂ්ණත්වය වැඩි. තාමොච්චර ගණන් ඊට පස්සේ තියෙනවා රූප සටහනක් මේ මෙහෙමයි මොන්ටිසෝරි එහෙම කියන්නේ පවුනේ නේ ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම් මේකෙත් මම 아무තු වැදගත් කතාවක් තියෙනවා මෙහෙම වතුර ටැංකි දෙකක් තියෙනවා වතුර ටැංකි දෙකක් තියෙනවා දෙක එකට සම්බන්ධ කරලා තියෙන්නේ මට කියන්න හරි ඕ අහන කෙනා වෙන කවුරුත් මැද්දෙන් පහින්න එපා අහන කෙනා කියන්න පොත කියවලා ඉතින් කියන්නත් එපා ටියුට් එක කියලා කියන්නත් එපා. හරි. විහංග කියන්න බලන්න වතුර A සිට B වලට යයිද B සිට A වලට යයිද? A වලින් B වලට. දිරුද? විශ්මි? මේ ලොකු ටැංකියක් යන්නේ අඩි හරි පොඩි. දිරුසේ උත්තර වෙනස් කරගන්න කැමති නම් කියන්න. මොකද්ද? සංජය බීවල කියලා කියන්නේ මෙයා මොකද? මෙයා බීවල ඉඳන් ඒ වලට. මෙහිමයි. වස්තුවේ තරම වැඩක් නැහැ. වස්තුව කොච්චර ලොකුද පොඩිද කියන එක වැඩක් නැහැ. හරිද? දැන් මෙතන මේ වැඩි උස ප්‍රමාණයකට ජලය තියෙන්නේ මේකනේ. එහෙනම් මෙයාගෙන් මේකට තමයි ජලය එන්නේ. මෙයාගෙන් මේකට තමයි ජලය එන්නේ. ඒකේ තේරුම තාපය වැඩි කෙනාගේ සිට තමයි තාපය අඩු එක දක්වා උෂ්ණත්වය වැඩි තැන ඉඳන් තමයි උෂ්ණත්වය මේ මට්ටම මෙයාගේ වැඩි මේ මට්ටම අඩුයි. එතකොට මේ උෂ්ණත්වය වැඩි කියලා හිතන්න මේ උෂ්ණත්වය අඩුයි. එහෙනම් මෙතන තමයි තාපය ගලන්නේ. ඒකට මේකේ තරම වැදගත්ද? තරම වැදගත්. තරම වැදගත් නෑ. තරම මේක යකඩ කෑල්ලක් නම් මේ යකඩ කෑල්ල ගොඩාක් රත් කරලා තියෙනවා. හරි ඉතින් මෙයා සෙල්සියස් අංශක 100ට රත් කරපු කෙනාගේ තාපය නිකම් මේ පරිසරය කියන එක කොච්චර ලොකුද? පරිසරයට මොකද වෙන්නේ? තාපය ගන්නවා. හරි. වැරදුන අයට වැරදුනේ ඇයි කියලා හිතන්න. හරි. එතකොට මෙහෙමයි. තාපය ගලන්නේ වස්තු දෙක ඒ කියන්නේ මේ තරම මත නෙමෙයි. වස්තු දෙක කොච්චර විශාලද කොහෙද තියෙන්නේ කියන එක මත නෙමෙයි. තාපය ගලන්නේ උෂ්ණත්ව වෙනස මත. උෂ්ණත්වයේ මට්ටම මත තමයි රඳා පවතින්නේ. තේරුණාද? හරි. එතකොට එහා පැත්තේ වතුර ටැංකියක් තියෙන ඒකේ යට තියෙන ඡේදයේ අන්තිම වාක්‍ය හයිලයිට් කරන්න. එමෙන්ම එක් වස්තුවකින් තවත් වස්තුවකට තාපය ගලා යාමේදී තාපය ගලා යන දිශාව තීරණය වනුයේ වස්තු දෙකේ උෂ්ණත්ව මත මිස වස්තු දෙකේ අඩංගු තාප ප්‍රමාණයන් මත නොවේ. එතකොට තාපය ගලන්නේ A සිට B දෙසට මෙහෙම.
මෙයාට තමයි මෙයාගේ මෙච්චරයි මෙයාගේ මෙච්චරයි. ඔය ජල ටැංකිය මම ඉතින් අර උෂ්ණත්වය කියන එකට අනුරූප කරගත්තා. ඒකයි උනේ. වතුර ටැංකියක් වුණත් ඔච්චර තමයි වෙන්නේ. අනිවාර්යයෙන්ම මේකෙන් වතුර මේකට යනවාම තමයි. තේරුණාද? මේකෙන් වතුර මේකට යනවද නැද්ද? ලීටර් 500 ටැංකියකුයි ලීටර් 10000 ටැංකියකුයි තියෙනවා. හැබැයි 10000 ටැංකියේ උස අඩුයි වතුර. 500 ටැංකිය උස වැඩි වතුර. එහෙනම් 500 ටැංකියෙන් 10000 ටැංකියට වතුර මොකද වෙන්නේ? ගලනවා. අනිවාර්යෙන් ගලනවා. හරි. එතනත් හොඳටම හරි කියලා මට හිතෙනවා. බලමු ඊළඟට අපි තාප හුවමාරුව කියන මාතෘකාවට යමු. තාප හුවමාරුව. හරි. එන්න භයානක වේගන එන්නේ. හරි. තාප හුවමාරුව. මාතෘකාව ගන්න තාප හුවමාරුව. හිස්තන් තිබිලා මගේ අරුත් කියන්න. හරි. අහගන්න. දැන් මේ තාප හුවමාරුව කියන මේ මාතෘකාවේ ලොකු හැලලක් වගේ එකක් තියෙනවා. සරලවම කිව්වොත් මෙහෙමයි. මෙයා රස්නෙයි, මෙයා සීතලයි දෙන්නම ළඟට තිබ්බොත් වැඩි එකකින් අඩු එකාට තාපය මොකද වෙන්නේ? හුවමාරු වෙනවා. ගමන් කරනවා. හරි. එතකොට මෙතන විශාල බීකරයට මම දානවා මොන ජලයද? ඇල් ජලය. ඒ කරලා අයිනෙන් ගහනවා මොකද්ද? උෂ්ණත්ව මානය. එතකොට දානවා පොඩි බීකරයක්. ඒකට දානවා උණු ජලය. ඒකටත් දානවා මම උෂ්ණත්ව මානය. මම මේ උදාහරණයක් විතරමයි කියන්නේ. හිතන්න මේක ආරම්භයේදී සෙල්සියස් අංශක 25යි. මේක උණු ජලයේ ආරම්භයේදී සෙල්සියස් අංශක 80යි. 85යි කියලා හිතමුකෝ ගන්ධාල වශයෙන්. හරි. එතකොට දැන් ඔයාලට හිතෙන්නේ මොකද? මේ ඇල් ජලයේ ක්‍රමයෙන් මොකද වෙන්නේ? රත් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්ව මානෙන් තමයි හොයාගන්නේ. අත දාලා බලන්නේ නෑ විද්‍යාගාරවල. හරි. මෙන්න මෙයා 35 වෙනවා. මෙයා 75 වෙනවා. ආයෙ මෙයා 45 වෙනවා. මෙයා කීයේද? 65 වෙනවා. අඩු වෙනවා. ඒ විදිහටම වෙනවා කියලා නෙමෙයි කියන්නේ. මම මේ නිකන් ලේසියා කියන ටිකක් දාන්නේ. මෙයා 55 වෙනවා. ඕම් මෙයාත් 55 වෙනවා. ඔච්චර. අපි දැන් මේ පාඩමේදී කතා කරන්නේ කොහොම වෙලා මෙන්න මේ අවස්ථාව දක්වා පමණයි. උතරින් එහාට තව සිද්ධියක් වෙනවා. හරිද? උතරින් එහාට වෙන්නේ මෙයා 50යි. මෙයාත් 50යි. ඕක වෙන්නේ නැද්ද? 40 ඔය ගැන අපි කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ මෙන්න මේ අවස්ථාව වෙනකම් විතරයි. හරිද? ඒ කියන්නේ මේ උණු ජලයෙන් ඇල් ජලයට තාපය මොකද වෙන්නේ? ගමන් කරනවා. අපි ඒක හොයාගන්නේ උෂ්ණත්ව මානෙන්. අඩු උෂ්ණත්වයක් තියෙන ඇල් ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙනවා. වැඩි උෂ්ණත්වයක් තියෙන ජලයේ ක්‍රමයෙන් අඩු වෙනවා. මෙයා අඩු වෙන ගමන් මෙයා වැඩි වෙලා දෙන්න සමාන උෂ්ණත්වයකට එනවා. ඒ කියන්නේ මේ වැඩි උෂ්ණත්වය මේ අඩු උෂ්ණත්වය කොහොම වෙලා මොකද වෙන්නේ? සමාන වෙනවා. සමාන වෙනවා. ඔය අවස්ථාව ගැන විතරයි මෙතන කතා කරන්නේ. තේරුණාද? මේකට අපි කියනවා තාපජ සමතුලිතතාවය. හරිද? ඊට පස්සේ ටිකෙන් ටික යා මොකද වෙන්නේ? ඇල් වේගන කියන්නේ සීතල වේගන උෂ්ණත්වය අඩු වේගන යනවා. හරි. මෙන්න මේ අවස්ථාවට මොකද කියන්නේ? තාපජ සමතුලිතතාවය. හරි. එතකොට මේ ඇටෝම් කට්ටලය නම් කරලා තියෙනක හයිලයිට් කරගන්න. මොකද ඇටෝමක් දැක්කම ඔයාලට ඇටෝමේ තියෙන කොටස් ගැන පොඩ්ඩක් ඔයාලට අවබෝධ වෙන්න ඕනේ. මල් ලකුණු කරලා තියෙන ඇල් ජලය උණු ජලය කියන එක විතරයි. ඕකේ ලකුණු කරලා තියෙනවා කුඩා බීකරය සත්මාන ඒවා ටිකම හයිලයිට් කරගන්න. හරි. එතකොට අපිට මේක වැඩක් නෑ. අපිට මේ සමාන වන අවස්ථාව තමයි වැදගත් වෙන්නේ. මේකෙදි තව දෙයක් වෙනවා අප්පා. මේකත් මේ දැම්ම එකට පත්තියම් කරගන්න ඔයාලට හරකට වගේම තේරෙන්නේ නැද්ද කියන්නකෝ මේ. මෙයාගෙන් ශක්තිය මෙයාට යන අතරතුර මොකද වෙන්නේ? පරිසරයට මොකද වෙන්නේ? මුදා හැරෙනවා.
හානියක් නේ. තාප හානියක් සිද්ධ වෙනවනේ. මේ පාඩමේදී පරිසරයට සිදුවන තාප හානිය අපි නොසලකා හරිනවා. ඒක අපි ගණන් ගන්නෙ නැහැ. තේරුණාද? ඒක අපි ගණන් ගන්නෙ නැහැ. අපි මේ තාපය සම්බන්ධ පරීක්ෂණ ඉතාම ඉක්මනින් කරලා ඉවර කරන්න ඕන. අතක උරතල් කර කර ඒවා කරන්න පුළුවන්ද? බෑ. එහෙම කරොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් අපේ මේ පරීක්ෂණයේ සාර්ථක ප්‍රතිඵල වලට යන්න බැරුව යනවා. හරි. අවසානයේ ඔය ඇටෝමත් එක බලපුවම අවසානයේ හිස්තනක් ඇති. එතන දෙන වචන මොකද්ද? තාපජ සමතුලිතතාවය. හරි. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි එකේ සිට අඩු එකට තාපය ගලාගෙන ගොස් සමාන උෂ්ණත්වය දක්වා පත් වුණාට පස්සේ අපි ඒකට කියනවා තාපජ සමතුලිත අවස්ථාවට පත් වුණා කියලා. තාපජ සමතුලිත අවස්ථාවට පත් වුණා කියලා අපි කියනවා. හරි. ඊළඟ ඒක ලියාගත්තනේ අපි ඊළඟ මාතෘකාවට යමුද? ඊළඟ මාතෘකාව එහෙනම් තාපජ සමතුලිතතාව ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට අපි අනුමාතෘකාවකට යනවා තාපධාරිතාව. තාපධාරිතාව වචනේ තේරුම මොකද්ද? තාපධාරිතාව. තාපය දරා ගැනීම කියන වගේ අදහසක් නේ. යම් කෙනෙක් තාපය මොනා කර ගැනීමද? දරා ගන්න ප්‍රමාණයනේ. ඔය වගේ අදහසක් වෙන්න ඇති කියලා හිතමුකෝ. හරි. සංකේතය capital C heat capacity capital C මාතෘකාව ඉස්සරහින් දාගන්න capital C තාපධාරිතාව capital C හරි. හරි. මේ බලන්න. එකපාර කියලා දෙන්නේ කටපාඩම් කරගන්න වෙනවා සිද්ධ වෙනවා. ඒ වුණාට මම හිතන්නේ කටපාඩම් කරගන්න ඕනේ නැහැ. ඕනෑම වස්තුවක් ගත්තොත් හරිද? මතක තියාගන්න උෂ්ණත්වය මයින් ඒකක ගැන කතා කරොත් ඔය 10 වසරේ 9 වසරේ 11 වසරේ කතා කරලා ඇති. උෂ්ණත්වය මයින් අන්තර්ජාතික සම්මත ඒකකය මොකක්ද? කෙල්වින්. හරි. එතකොට කේක් පුච්චන මේ මොනවාද උෂ්ණත්වය ඒකකය මොකක්ද? ෆැරන්හයිට්. ඔයාලට කියන්න මම ඉරිලා තියෙනවා හොඳට කේක් හදන්න ගිහිල්ලා පොතේ වට්ටෝරු දෙන ෆැරන්හයිට් වලින්. හරිද? එතකොට ෆැරන්හයිට් නම් සූත්‍රයක් තියෙන එක දාලා හොයාගන්න පුළුවන්. හරිද? එහෙම හොයාගන්න පුළුවන්. ඒ වල ඉස්සර ඔය ඌව ගැන දන්නේ නැති කාලේ ඌව හදලා මේ හොඳට කේක් කියලා ඔය මේ මණි පිට්ටු කාලා තියෙනවා ඒ වගේ. හරිද? දාල් බනිස් ඔය වගේ දේවල් ඇවිල්ලා තියෙනවා. හරිද? හරි කමන්නේ. සෙල්සියස් අංශක හරි. අන්තර්ජාතික සම්මත ඒකකය කෙල්වින් නේ. එතකොට සෙල්සියස් වලින් මයින්න පුළුවන්. ඒත් අන්තර්ජාතික සම්මත ඒකකය කෙල්වින් ෆැරන්හයිට් ගණන් ගන්නෑ. මම මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ඉඳන් 26 දක්වා වැඩි කරනවා. කොහොම වුණත් එක සෙල්සියස් අංශකයයි වැඩි කරන්නේ. කෙල්වින් වලින් ගත්තත් කමක් නැහැ. කෙල්වින් වලින් වැඩි කරන්නත් ඕන කොච්චරද? 1යි. අපි මේකට කියනවා උෂ්ණත්වය. අපි මේකට පොදුවේ නමක් කියන්නේ සෙල්සියස් හෝ කෙල්වින් කියලා කියන්නේ උෂ්ණත්වය ඒකක කොච්චරකින්ද? 1කින්. උෂ්ණත්වය කොච්චරකින්ද? ඒකක 1කින් මෙයාගේ උෂ්ණත්වය ඒකක 1කින් ආගන්න ඒකක 1කින් ඉහළ නංවන්න ලබා දිය යුතු තාප ප්‍රමාණයට කියන්නේ මොකද්ද? මෙයාගේ තාප ධාරිතාව. ඒ කියන්නේ මෙයාගේ උෂ්ණත්වය 25 ඉඳන් 26 දක්වා වැඩි වෙන්න. එහෙම නැත්නම් 15 ඉඳන් 16 දක්වා, එහෙම නැත්නම් 100 ඉඳන් 101 දක්වා වැඩි වෙන්න මෙයාට කොච්චරක් තාපය දෙන්න ඕනද කියන එක. එහෙනම් තාප ධාරිතාව කියන්නේ යම් වස්තුවක උෂ්ණත්වය ඒකක 1කින් ඉහළ නැංවීමට ලබා දිය යුතු මොනවාද? තාප ප්‍රමාණය. තේරුණාද?
ඒක සෙල්සියස් හෝ කෙල්වින් වලින් වෙන්න පුළුවන්. ඒත් අපි පොදුවේ ගන්න මොකද්ද? ඒකක කැයිය. හයිලයිට් කරගන්න ද විශිෂ්ටන පුරවන්න තියෙනවා. තාපධාරිතාව කියලා දාමු. නෑ දීලා තියෙන්නේ. හරි. මෙන්න මේ කියන එක හයිලයිට් කරගන්න. තාපධාරිතාව කියන මාතෘකාව යටින් තියෙනවා. ඒක හයිලයිට් කරගන්න. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම වස්තුවේ තාපධාරිතාව ලෙස හඳුන්වයි. හරි බලමුද? හරි මෙතනින් අපිට සමීකරණයක් හදාගන්න පුළුවන්. ඒක හදාගන්න වලට තේරෙන්නේ මෙහෙමයි. අවශ්‍ය තාප ප්‍රමාණය තාපධාරිතාව වැඩි කිරීම උෂ්ණත්ව වෙනස මොකක්ද එහෙනම් මේ ලබා දිය යුතු තාප ප්‍රමාණය අවශ්‍ය තාප ප්‍රමාණය ගන්න පුළුවන්. මෙයාගේ තාපධාරිතාව වැඩි කරන්න උෂ්ණත්ව මොකෙන්ද? වෙනසින්. මොකද්ද? වෙනසින්. හරිද? එහෙනම් ඔන්න අපිට පළවෙනි සූත්‍රය අවශ්‍ය තාප ප්‍රමාණය. තාපයේදී තාප ප්‍රමාණය අර්ථ දක්වන සංකේතය Q. තාපධාරිතාව කැපිටල් C උෂ්ණත්ව වෙනස θ. Q සමානයි C θ. හරි. එහෙනම් ඔය සූත්‍ර දාගමු. කොටුවක් තියෙන්නේ. මේ කොටුව එක තමයි දාන්න තියෙන්නේ. තමන් ඇත්තටම අවංකවම දන්නේ නැත්නම් ඔය ටියුට් එකේ කොතනක හරි කමන්නේ ලියාගත්තත් කමක් නැහැ. හරිද? දන්නේ නැත්නම් දන්නවා වගේ ඉස්සරහට යන්නත් එපා. මේ අහන්න. එක දවසක් ඔය වගේ මේ හරිද? දැන් හරියට මේ වගේ චෙස් ඔය වගේ මම කවුද කින්ද මන් කියලා කියන්නේ චෙස් අදින්න ඇවිල්ලා මම යන්තම් දන්නවා චෙස් ටිකක් ඇදගන්න. හරිද? ඔව් එක්කෙනෙක් ආව වැඩෙක් වගේ දෙගත්තා මටත් දැන් බය නෝන්ඩියෙත් බෑ. හරිද? මේ මොනවාද මේක කියන්නේ අදින්න මේ එහෙම මෙහෙන් ටිකක් දන්නවා. ඒ වුණාට මේ ඉන්නේ රුක්, මේ ඉන්නේ බිෂොප්, මේ ඉන්නේ නයිට් ඔහොම කියලා ඒ එක එක ඉත්තව මේ ඉත්තගේ නම දන්නේ. එහෙම වුණාම කොහොමද චෙස් අදින්නේ? චෙස් කියන්නේ රාජකීය ගේම් එකක් නේ. එතකොට ඒ වගේ තමයි කිසි දෙයක් දන්නේ නැතුව කිසි දෙයක් කියන්නේ දෙයක කොටසක් හරි දන්නේ නැතුව මේක ගියොත් එහෙම හිර වෙන තැන Tamanට හිතා ගන්න බැරි. බෙල්ලටම හිර වෙනවා. ඒ නිසා කියන්නේ මේකේ කිසිම දෙයක් නොදැන යන්න එපා. මෙතන නම් දැනගෙනම යමු. කිව්. තාපේනේ ශක්තියක්නේ මයින්නේ. මනින්නේ. හරි. මම ඉස්සලාම කියනවා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. මට ඕනේ මේ තාපධාරිතාවේ ඒකකය හොයාගන්න. තාපධාරිතාව මොකද්ද? ඒතර මට මේ සූත්‍ර මෙන්න මෙහෙම Q සමානයි C θ. C ව තියාගන්නවා මේ ಗುಣ කිරීම θ මෙහෙට දැම්මොත් බෙදීම θ වෙනවා. හරි. දැන් මට කියන්න Q. Q කියන්නේ ශක්තිය, තාප ශක්තියනේ. ශක්තියමයි ඉන්නේ එකකය ජූල්. ඒක තමයි දන්නේ නැත්නම් දන්න තැනකින් දාගන්න කියලා කිව්වේ ජූල්. එතකොට උෂ්ණත්වයමයි ඉන්නේ. ඔව් කෙල්වින් වලින් ගමුකෝනේ.
එහෙනම් කෙල්ලින් උඩට යනකොට කෙල්විනයට ඔහොම සෙල්සියස් අංශක දැම්මත් ජූල් සෙල්සියස් අංශකයට. එතකොට ඒකක පාඩම් කරන්න ඕනද? ඇත්තටම මේ භෞතික විද්‍යාවේ ඔයාලට මොලේ හදන්න ඕනේ මට මේ ඇත්තටම මේක මටත් එකපාර මතක් වෙන්නේ. ඇත්තම කතාව මේ ඒකක කියන දේ එකපාර දාගන්න බැරුව ගියොත් ලකුණු 5ක් යපන එක වෙනම කතාවක්. ඒකක වැරදිලා තිබ්බොත් මේ ඒකකේ ගන්න පුළුවන් මොකෙන්ද? සූත්‍රයෙන්. මොකෙන් ගන්න පුළුවන්ද? සූත්‍රයෙන් ගන්න පුළුවන්. ගණන් හදන්න තියෙන සමීකරණයෙන් අපිට මොනා කරන්න පුළුවන්ද? ඒ වගේම භෞතික විද්‍යාවට තව රහසක් තියෙනවා. ඒකක වලින් ගණන් හදන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගණන් හදලා දන්නේ. එනකොට ඒකකේ එන විදිය බලලා අපිට ගණන් හදන්න පුළුවන්. ඒක දැන් ඔයාලට කොට ඒක ලොකුටම තේරුන්නේ නැහැ. ගණන් හදද්දි මම කියලා දෙන්නම් ඒකක වලින් ගණන් හදන විදිහ. මේ ඕක ලියා ගන්න නැහැ. මේ මං හිතන්නේ ඔය වෙන සයිඩ් එකකින් ලියාගත්තත් කමක් නැහැ. අයිනින් ලාවට දාගත්තට කමක් නැහැ. කොහොමද මේ ඒකකේ ගත්තේ කියලා. හැබැයි මේක මේ විභාගයට එන හදලා පෙන්නන්න කියන එකක් නෙමෙයි මේක බොරුවක්. ඒ කියන්නේ මෙහෙම හදන්නේ නැහැ. මම මේ වලට කියලා දුන්නේ ඒකකේ ගන්නෙ කොහොමද කියන එක ගැන විතරයි. කවදාකවත් විභාගයට ඒකකේ අරන් පෙන්නන්න කියලා ඉන්නේ නැහැ. අදිස්සියට ඒකකයක් අමතක වුණොත් හොයාගන්න විදිහක් මම මේ කියලා දුන්නා. කියන්නේ තේරුණා? උෂ්ණත්ව වෙනසට කියන්නේ තීටා කියලා කරනවා නැත්නම් ඩෙල්ටා තීටා කියලා ගන්නවා මොකක් හරි කමන්නේ. තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ඒ කියන්නේ වැඩි කාලෙන් අඩු කාව මොකද කරන්නේ? අඩු කරන්න ඕන. අඩු කලෙන් උත්තරේ තමයි තීටාට දාන්නේ. ඒක ගණන් හදද්දි ඔයාලට පැහැදිලි කරන්න පුළුවන්. හරි ඊළඟට බලමුද අන්න නැතුව මං කියලා බැලුවේ හයිලයිට් කරගන්න එහෙනම් තාප ධාරිතාවයේ ඒකක පල්ලෙහා තියෙනවා ජූල් කෙල්විනේට හෝ සෙල්සියස් අංශකයට කියලා ඇති ජූල් කෙල්විනේට හෝ සෙල්සියස් අංශකයට හරි මම මේකෙන් ඔයාලට කියන්නේ මම ගන්න එකම තරමේ වතුර බාල්දියක් ගන්නවා වැලි බාල්දියක් ගන්නවා මොන හරි යකඩ කෑලි තියෙන යකඩ කුඩු තියෙන බාල්දියක් ගන්නවා දෙකම රත් කරනවා පැයක් මේ තුනම රත් කරනවා පැය ගන්න තේරුණාද එතකොට මං අහන්නේ මං ජූල් වලින් අහන්නම් ජලයේ ජූල් 100ක් ගත්තොත් ඔය පැයට ජලයේ ජූල් 100ක් ගත්තොත් වැලි ගන්න ජූල් 100ද වෙනස්ද ලෝහ ගන්නේ 100ද වෙනස්ද බාල්දි සමානයි එහෙනම් ඔයාලා කියන එකක් තමයි නෑ පැයකදී මං කියන්නේ ජලයේ ජූල් 100ක් ගත්තා දැන් එයා ජූල් 100ක් ගත්ත එකම බාල්දි සෙට් එකනේ හරි මේ වැලි බාල්දිය ගන්න ජූල් 100ද කියලා අහන්න යකඩ බාල්දිය ගන්න සමාන නැහැ කියලාද කියන්නේ? හා? වෙනස් කියලාද කියන්නේ? වෙනස් තමයි. ලෝහෙන් ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට එයාලගේ තාපය රඳවා ගැනීම වෙනස්. රඳවා ගැනීම මොකද වෙන්නේ? වෙනස්. තේරුණාද? ඊට පස්සේ පල්ලෙහා තියෙන වාක්‍යයක් මම හිතන්නේ තියෙන්න ඕන. අර ඒකකයේ පස්සේ තව වාක්‍යයක් ඇති.
එකම ද්‍රව්‍යයෙන් තනන ලද විවිධ ස්කන්ධ සහිත ද්‍රව්‍යවල තාප ධාරිතා කියන්නේ රස්සේ කියලා එහෙම එකක් ඇති. ඔයාලා හිතන්න එපා මේක මේ හින සරල විෂය කරුණු ටිකක් ඔලුවට ගන්න කියලා. අමාරුයි. සංකීර්ණයි. අනේ මට මේව ලේසි අප්පා කියලා ඇත්තටම ඉඳහල්ලකෝ වෙනදී බලන්න. ආතප්පාතක් නැති වෙනවා. හරි ඊළඟ අනුමාත්‍රිකාවට යනවා විශිෂ්ට තාප ධාරිතාව විශිෂ්ට තාප ධාරිතාව මෙහෙමයි එකපාරින් කියලා දුන්නොත් අර තාප ධාරිතාවට කැපිටල් C නේ මෙයාට චූටි C එතකොට විශිෂ්ට තාප ධාරිතාව ඒ විශිෂ්ට කියන වචන නිසා මෙන්න මේ අපි ඉස්සලා කියපු නිර්වචනයට එකම එක කැලයි ඇඩ් වෙන්නේ යම් ද්‍රව්‍යයක කිලෝ එකක කිලෝ එකක් කියලා කියන්නේ නැහැ කිලෝ කියන්නේ සම්මතනේ සම්මත එක කියන්නේ එහෙම අපි කියමු ඒකක ස්කන්ධයක් තේරුණාද හරි මෙහෙමයි යම් ද්‍රව්‍යයක ඒකක එකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නම් වන්න ලබා දිය යුතු තාප ප්‍රමාණයට මොකද කියන්නේ එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව කලින් එකට වඩා වෙනස් වෙන්නේ මොකද්ද ඒකක ස්කන්ධයක කියන අපි දැන් හැමතිස්සෙම ගන්න කිලෝ එකක ස්කන්ධයක් කියන එක හයිලයිට් කරන්න තියෙනවා පළවෙනි වාක්‍යය යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය තාප ධාරිතාව අපි විශිෂ්ට තාප ධාරිතාවට වීතාදා කියලා කියනවා. හරි. එහෙනම් අපිට ඒකෙන්ම සමීකරණ හදා ගන්න පුළුවන්. අවශ්‍ය තාපය හොයා ගන්න පුළුවන් ස්කන්ධය වැඩි කරන්න ඕන විශිෂ්ට තාප ධාරිතාවෙන් ඊට පස්සේ මොකෙන්ද? උෂ්ණත්ව වෙනසෙන් වැඩි කරන්න ඕන. Q සමානයි ස්කන්ධයට අපි සංකේතය වශයෙන් ගන්නවා M. C theta. MC theta. Q සමානයි මොකද්ද? MC theta. M කියන්නේ ස්කන්ධය T කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව theta කියන්නේ උෂ්ණත්ව වෙනස Q සමානයි C theta මේකද මෙහෙමයි අපිට ඔයා හිතලා බලන්න අපිට තාප ධාරිතාවයන් ගන්න බෑ ඒ කියන්නේ ඇත්තටම තාප ධාරිතාවයන් අපි යකඩ කෑල්ලක වතුර බාල්දියක එතකොට ඔයාම හිතන්න යකඩ කෑල්ලක මං ගේනවා යකඩ කෑල්ලක් වතුර බාල්දියක් වැලියුරයක් සිමෙන්ති කොට්ටයක් ප්ලාස්ටික් කෑල්ලක් වීදුරු කෑල්ලක් මං ඒකේ වාට තාප ධාරිතාවයන් ටික හොයලා දෙන්න කියලා හරිද එකින් එක හොයන්න එපා හරි කරදරයි හරිද එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි මම දැන් ගියන්නේ අර වගේ සෑම එකෙම කිලෝ එක ගන්න මොකක් ගන්නද සෑම එකෙම කිලෝ එක ගන්න ගෙනාපුවාම මට ලේසි අගයක් හොයාගන්න මොකද වැලි කිලෝ එකක විශිෂ්ට තාප ධාරිතාව කිලෝ දෙකක් ගෙනාවත් උරයක් ගෙනාවත් ටොන් එකක් ගෙනාවත් කිලෝ එකක ගාන කිලෝ එකම එකේ ගානම තමයි ඒක අපිට වැඩි කර තියෙන්නේ අදාළ කිලෝ
අදාළ කිලෝ ගානේ. හරිද? එතකොට ඒකත් මම කිව්වා ගැඹුරු වැඩි නම් සෑම ද්‍රව්‍යකම කිලෝ එකක විශිෂ්ට තාපධාරිතාවය දැනගත්තම කිලෝ එකක තාපධාරිතාවය දැනගත්තම ගණන් හදන්න ලේසි. මට U සමානයි mc තීට අර වෙනමම දාලා හදලා මට c ගේ ඒකකය සිම්පල් c ගේ ඒකකය අරන් පෙන්නන්න. හරි. මෙහෙම කරන්නම්. c ව තියාගත්තොත් මේ ගුණ කිරීම my තීටාවේ මෙහෙට යනකොට බෙදීම m තීටා වෙනව නේද? ඇයි මෙයා ගුණ කිරීමක් විතරනේ ඉන්නේ මේ පැත්තේ. යාව මෙහෙට යනකොට බෙදීමක් වෙනවා. එතකොට q බෙදීම m තීටා. එතකොට මේවට අගය ඒකක දාලා මට c ගේ ඒකක ටික හදලා දෙන්න. දැන් ඒකක දාලා දෙන්න. වචන වල විශේෂ Qට Q ජූල් වලින් මනින්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් සෙල්සියස් අංශක වලින් දාමුද කෙල්වින් වලින් දාමුද? කෙල්වින් වලින් දාමු. හරි. එහෙනම් අපිට ඒකක ගන්න පුළුවන් ජූල් කිලෝග්‍රෑම් උඩට යනකොට කිලෝග්‍රෑමයට වෙනවා. අනිත් එක මොකද? කෙල්විනයට. මතක තියාගන්න මම මේ එන විදිය කියලා දුන්නා නේද? හොඳට ඔළුවේ තියාගන්න. මේක ඔයාලට මාර වටින දෙයක් ඈ. මිසක් ඔයාලා හිතාගෙන මේ ඒකකේ කඩපාඩම් කරන්න ඔයාලට දවසක් වැය කරන්න වෙයි. ඒකකේ අද ඔයාලට පාඩම් කරන්න කියලා තව ලබන සතිය හොත් ඒකකේ මොකද්ද කියලා උඩ බලා ගන්න ඕනේ. ඒත් ඔයාලා දැනගත්තොත් සමීකරණයෙන් හදන්න. හරි විනාඩි 5ක් ඉඳන් මම හදලා පෙන්නන්නම් කියලා. 5ක් ඕන විනාඩියෙන් හදලා පෙන්නන්න. ඉවරනේ කතාව. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනට හෝ ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. නදුලට තේරෙනවද? හරි. සූත්‍රය ලියාගත්තනේ. හරි. පල්ලෙහා තියෙනවා ඒකකයක්. පල්ලෙහා ඒකකෙදි දාලා ඇති. ඒක හයිලයිට් කරගන්න. ආ තියෙන විශිෂ්ට තාපධාරිතාවයේ ඒකක ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට කියලා තියෙනවා. වේ කියලා තියෙනවා. ඔයාලා දාන්න හෝ එතරම් ලියා ගන්න. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට කියන එකක් දාගන්න. එහෙමත් දෙන්න පුළුවන්. ඔයාලා එතන අතින් දාගන්න. හෝ ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. හරි. එතකොට ඒ සමීකරණ දක්වාම හරි. තව එක දෙයක්. කාට හරි කියන්න පුළුවන් නම් ඔයාලා සමීකරණ දෙකක් q සමානයි mc අනිත් එක q සමානයි නෑ c θ නේ. q සමානයි c θ අනිත් එක mc θ. මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මෙයා වෙනුනේ මේ කැලේ විල තියෙන. එහෙනම් ඇත්තටම තාපධාරිතාව සමාන වෙන ස්කන්ධය කාගෙන් වැඩි කරොත්ද? විශිෂ්ට තාප. එතකොට සමීකරණ දෙකක් නෙමෙයි ඔය. කීයද? එකක්. සමීකරණ දෙකක් නෙමෙයි එකක්. තාපධාරිතාව කියලා කියන්නේ mc ගුණිතයට. ස්කන්ධය කාගෙන් ඒ තීටට තීටා ඉන්නවා. මේ බලන්න. තීටට තීටා ඉන්නවා. qට q ඉන්නවා. c ට ගැලපෙන්නේ mc වනේ. එහෙනම් තාපධාරිතාව කියන කෙනාව ගන්න පුළුවන් අපිට mc කියන ගුණිතෙන්. ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාව. අර මම හිතන්නේ චුට්ටක් දැන් ඔයාලා හයිලයිට් කරපෙන්න උඩින් ඇති. c සමාන mc වේ කියලා තියෙන්නේ. ඒක හයිලයිට් කරගන්න. ඒකත් ඔයාලට වැදගත් වෙයි. එතනින් ඔයාලට මේ සමීකරණ දෙකේ
යම් කිසි වූ සහසම්බන්ධතාවයක් තියෙනවා කියලා. හරිද? මෙහෙමයි. මම කියන්නේ සෙල්සියස් සහ කෙල්වින් එකිනෙකට සමානයි කියලා. සෙල්සියස් සහ කෙල්වින් අතර 273ක වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක දන්නේ නැහැ මතක නැහැ නේ. 11 වන්ද විද්‍යාවේ කියන්නේ. මතක ඇතිනේ. කලාවතර හෙලවෙන මනසක්ද ඔයාලට තිබුණේ? නෑ. හරි. මේවයි. අහගන්න. දැන් මෙතනදී ඔයාලා දැනගන්න ඕන විශේෂම දෙයක් තියෙනවා. විශිෂ්ටතා අවධාරිතා ඉවරයි. මතකද දන්නේ නැහැ. මොනවාද කෙල්වින් වලයි සෙල්සියස් අතරයි වෙනසක් තියෙනවාද නැද්ද? තියෙනවා කියලා පිළිගන්න පුළුවන්ද? පිළිගන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? සෙල්සියස් වලින් මම සෙල්සියස් 27යි කිව්වොත් ඒක කෙල්වින් වලින් 27ක් වෙන්නේ නැහැ. ඒකට 273ක් එකතු කරන්න ඕන වෙනසක් තියෙනවනේ. වෙනසක් තියෙනවනේ. හැබැයි ඔයාලා කිසි දෙයකට බය වෙන්නට එපා. මේකේ තාපයේ පාඩමේ ගණන් හදනකොට හැමතිස්සෙම ගන්න අපේ උෂ්ණත්ව වෙනසවල්. මොනවද ගන්නෙ? වෙනසක් ගන්න ඉඳ එක සෙල්සියස් වලින් තිබ්බත් එකයි කෙල්වින් වලින් තිබ්බත් ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. හොඳයි. මේක මෙතනින් මම අදට මේ කොටස මෙතනින් ඉවර කරනවා. හරි. අපි ඊළඟ සෙෂන් එක පටන් ගමු ඊළඟ වෙලාවේදී. හරිද?